කැමති අපේ දේශකතුමා පිළිබඳව පුංචි හැඳින්වීමක් කරන්න. ඔහුගේ තිබෙන විශේෂත්වය වන්නේ ඔබ දන්නවා Facebook වලින් ඇඩ්වර්ටයිසින් කරන ආයතන තියෙනවා. ඒවා වෘත්තීය වශයෙන් කරන අය ඉන්නවා. හැබැයි Facebook ආයතනයේ නිසි සහතිකයක් ලබාගෙන ඒ සඳහා යොමු වෙන අය ඉතාම අල්ප වශයෙන් තමයි ශ්‍රී ලංකාවේ සිටින්නේ. ඉතින් මේ අද ඔබත් එක්ක එකතු වෙන අපේ දේශකතුමා Facebook ආයතනයේ වරලත් සර්ටිෆිකට් එක, ඒ කියන්නේ සර්ටිෆයි Facebook කන්සල්ටර් කෙනෙක් විදිහට එතුමා සහතික ලබාගෙන තිබෙනවා. ඉතින් එතුමා ඉතාමත්ම හොඳ ගමන් මාර්ගයක් මේ ඩිජිටල් මාධ්‍යකරණයේ යනවා. එතුමාගේ YouTube වීඩියෝස් ඔබ දැකලා ඇති. ඒත් එක්කම එතුමාගේ Facebook page එක ගත්තොත් එතුමා කොහොමද මේ අලුත් අයට ඔන්ලයින් බිස්නස් කරන්න කියන එක ඉතාමත්ම හොඳින් කියලා දෙනවා. හොඳයි එහෙමනම් සියලුම කතා වලට අපි චූටි දිතක් තියලා අපි අද ඕගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වුණ කාරණාවට යොමු කරන්නට මම සූදානම්. හොඳයි එහෙනම් අපි තවත් වේලා ගන්නේ නැතුව ප්‍රවීණ ඩිජිටල් මාධ්‍ය උපදේශක දිනෙත් සිල්වා මහත්මයාට ආරාධනා කරනවා මෙතෙන් සිට මේ ෆෝරම් එක අරගෙන යන්න. all to you දිනෙත්. Thank you, Gayan. අතරම පළවෙනියෙන් ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව නැනසලා ආයතනයටත් මොන්රාගල මොබිටෙල් ආයතනය ගයන්න ඇතුළු කණ්ඩායමටත්. ඉතින් ඇතරම අද ඩිජිටල් මාර්කටින් හැමෝටම අවශ්‍ය වෙච්ච දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ කොවිඩ් ව්‍යසනය මේ ආවත් එක්කම හැමෝටම අවශ්‍යතාවයකින් තියෙන දෙයක් තමයි මේ ඩිජිටල් මාර්කටින්. මොකද තමන්ගේ ව්‍යාපාර කටයුතු කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා මිනිස්සු බලන්න පටන් ගත්තා. ඉතින් අද කතා කරන්න යන මාතෘකාව ගැන මම පොඩි සඳහනක් කරොත් එහෙම මම ගොඩක් ඩිජිටල් මාර්කටින් තාක්ෂණික පැත්තෙන් ඒක ටෙක්නිකල් පැත්තෙන් මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම සරල විදියට කාට හරි ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගෙන හරි තමන්ගේ බිස්නස් එකක් වැඩි දියුණු කරගන්න හිතන කෙනෙක්ට වැදගත් වෙන දේවල් කීපයක් කතා කරන්න තමයි අද ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි තිබෙන කාලයක් සීමිතත් හින්දා අපි කතා කරමු. පළවෙනිම මම කතා කරන්න කැමති චේන්ජ් එක ගැන. චේන්ජ් එක කියලා කියන්නේ මේ වෙනස. දැන් අපිට දැන් මේ ලෝකයේ වෙනස් වීමකට ලක් වෙලා තියෙන කාලයක්. එතකොට මේ වෙනස කියන එක අපි සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ අපි බලනකොට අපිට චුට්ටක් කරන්න අමාරු දෙයක්. ඒක කෝපරේට් වර්ල්ඩ් එකෙත් ඔය විදිහටම තියෙනවා. සාමාන්‍යයෙන් කම්පැනි එකකට වුණත්, ඒ කියන්නේ ඕනම බිස්නස් එකකට වුණත් මේ පොඩ්ඩක් වෙනස් වෙන්න කියලා කිව්වම චුට්ටක් අකමැති තාවයක් තියෙනවා. අපි හිතමු අපි මේ වෙනස් හැබැයි අවශ්‍ය වෙලාවේදී ඒ වෙනස උනේ නැත්තම් ඒක සමහරක් විට ලොකු හානියක් ගෙන දෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් මම මේකට කැමති ගන්න උදාහරණයක් මේ කොඩැක් ආයතනය. අපේ කොඩැක් ආයතනය ගත්තොත් එimhe 1800 ගණන් වල ආරම්භ වෙච්ච ආයතනයක් වසර 100ක් number 1 position එකේ market share එකක් තිබ්බ ආයතනයක් 1970 ගණන් වෙනකොට කොඩැක් එකේ market share එක 85% විතර. ඒ කියන්නේ අපිට මතකයි මේකේ කැමරා එක තියෙනවා, රීල් එක තියෙනවා. මෙහෙම බිස්නස් එකක් 2012 වසරේදී බැංක්‍රප්ට් වෙනවා. ඒ කියන්නේ බංකොලොත් භාවයට පත් වෙනවා. ඇයි මේ බංකොලොත් භාවයට පත් වෙන්නේ? ඒ කියන්නේ මේ මම කලින් කතා කරපු වෙනස හරියට තේරුම් ගන්න නැති හින්දා. සහ හරියට වෙනස හරි වෙලාවේදී ගන්න නැති හින්දා. මම කියන්නම්. ඩිජිටල් කැමරාව මාකට් එකට එනකොට කොඩක් කම්පැනිය ඒගොල්ලන්ගේ රීල් බිස්නස් එක තමයි වැඩි ફોකස් එක දාලා තිබ්බේ. අපි දන්නවා රීල් එක කියන්නේ මොකද්ද? කැමරාවට දාලා ඒක අපි සුද්ධ කරන්න ගිහිල්ලා අපි ඒක තමයි ගන්න. ඒක තමයි රීල් එක. ඉතින් මේ බිස්නස් එකට මොකද වෙන්නේ? කොඩක් ආයතනයේ හිතනවා ඩිජිටල් කැමරාව නෙමේ මිනිස්සුන්ට අවශ්‍යතාවය තියෙන්නේ රීල් එකත් එක්ක තියෙන තමන්ගේ තියෙන ප්‍රොඩක්ට් එක තමන්ගේ 85%ක් ඊට වැඩි ප්‍රමාණයක් තියෙන ප්‍රොඩක්ට් එක තමයි මේක දිගටම
පාවිච්චි කරන්න යන්නේ කියලා ඒගොල්ලෝ වැඩි අවධානයක් මේ රීල් එක තියෙන බිස්නස් එකට ප්‍රොඩක්ට් එකට යොමු කරනවා. එතකොට මේගොල්ලන්ගේ මෙයාගේ කම්පිටිටර්ස්ලා මේ ඩිජිටල් කැමරාවේ තියෙන ප්‍රොඩක්ට්ස් ඉනෝවේට් කරලා අලුතෙන් ප්‍රොඩක්ට්ස් හදාලා එතකොට මේ ඩිජිටල් මාකට් එක ග්‍රෝ කරනවා. ඩිජිටල් කැමරාස්. එතකොට කොඩක් ආයතනයේ යම් මොහොතකදී දැනගන්නවා අපිට මේ රීල් බිස්නස් එක දැන්ට දිගටම කරගෙන යන්න බෑ. හැබැයි අපි දැන් ඩිජිටල් යන්න ඕනේ කියලා. හැබැයි ඒ වෙනකොටත් ඒගොල්ලෝ ඩිජිටල් අලුත් කැමරාව නිපදවනකොටත් ඒ කියන්නේ එයාගේ ප්‍රොඩක්ට් එකක් රිලීස් කරනකොටත් ඒ වෙලාව ගිහිල්ලා ඉවරයි. මොකද ඒ කාලේ ඒ වෙලාව තිබ්බේ ඒගොල්ලන්ට කලින් ගන්න. මොකද ඒ කට්ටිය උනායින් පස්සේ මේ විදිහට කොඩක් ආයතනයේ බංකොලොත් භාවයට පත් වෙනවා. නිසි වෙලාවේදී චේන්ජ් උනේ නැත්තම් මම ගත්තේ මුලින්ම කතා කරන්න දැන් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. දැන් ලෝකේ වෙනස් වුණාම අපි කලින් විදියට හිතාගෙන හිටපු විදියට අපිට අපේ ව්‍යාපාරය කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් හිතන්න ඕනේ දැන් කොහොමද අපි බිස්නස් එක අලුත් කරන්නේ සහ ග්‍රෝ කරන්නේ. සමහරක් විට මේ සෙෂන් එකේදී ඔබට අදහසක් පහළ වේවි සමහරක් විට මේක තව දුරටත් ඔබට දියුණු කරගන්න කොච්චර ක්‍රම තියෙනවද කියලා. ඉතින් මගේ මම ඇත්තටම උත්සාහ කරන්නේ ඔබ ඔයාගේ ව්‍යාපාරයට හරි ඔයා පටන් ගන්න ඉන්න බිස්නස් එකට හරි අලුත් දෙයක් එකතු කරලා අලුත් අදහසක් එකතු කරලා ඒක ඉදිරියට ගෙන යන්න. හරි. දැන් මම කතා කරන්න කැමති මෙන්න මේ උදාහරණය. මේක ඇවිල්ලා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ දැන් මේ මාර්තු වල අපේ කොවිඩ් එකත් ආපුවම මේ ව්‍යාපාරිකයාට තියෙනවා පීසා අවන්හලක් ඉල්නොයිස් ප්‍රාන්තයේ ඒ කියන්නේ ඇමරිකාවේ තියෙනකොට මේ ලොක්ඩවුන් එකකට යටත් කරනවා මේ ඉල්නොයිස් ප්‍රාන්තයේ. එතකොට මේ දිමිත්‍රි කියන ව්‍යාපාරිකයා මෙයා කල්පනා කරලා බලනවා දැන් මගේ අවන්හල වහලා දාලා. දැන් කොහොමද මම මගේ අවන්හලෙන් කොහොමද තව ඉදිරියට දැන් බිස්නස් කරගෙන යන්නේ කියලා. එතකොට මෙයා රිසර්ච් එකක් කරනකොට මෙයා දැනගන්නවා මොකද කොවිඩ් එක කියන්නේ අපි කවුරුත් දැනගෙන ආපු දෙයක් නෙමෙයි. ඉතින් හදිස්සියේ ආපු දෙයක්. එතකොට මෙයා දැනගන්නවා මේ සෞඛ්‍ය අංශවලට ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා මේ සෞඛ්‍ය උපකරණ. එතකොට මෙයා බලනවා මෙයාගේ තියෙන ඇසෙට්ස් මෙයාගේ තියෙන සම්පත් පාවිච්චි කරලා කොහොමද මොනවාද දෙයක් කරන්න පුළුවන්ද කියලා. එතකොට මෙයාට දැනගන්න ලැබෙනවා මෙයාගේ මේ පාවිච්චි කරන මෙයාගේ පීසා අවන් එක පීසා පුච්චන්න පාවිච්චි කරන අවන් එක ලොකු ඉහළ උෂ්ණත්වයකට අරගෙන යන්න පුළුවන් කියලා. ඒ උෂ්ණත්වය කොච්චරද කියනවනම් ප්ලාස්ටික් කුණු කරන්න උනත් පුළුවන් කියලා. එතකොට මෙයා චුට්ටක් කල්පනා කරලා මෙයා මෙන්න මේ ওই පැලඳගෙන ඉන්න ප්ලාස්ටික් ෂීල්ඩ් එක එයාගේ අවන්හලේ නිපදවන්න පටන් ගන්නවා. ඒ පීසා කියන්නේ කෑම බිස්නස් එකක්. කෑම බිස්නස් එකේ ඉඳන් හෙල්ත් ප්‍රොඩක්ට් එකක් දක්වා එයාගේ බිස්නස් එක මාරු කරලා එයා ඒක පටන් ගන්නවා. මොකද එතකොට එයාගේ මේ සේවක පිරිස ඒ ඩිලිවරි කරපු ස්ටාෆ් එක ඇතුලේ වැඩ කරපු ස්ටාෆ් එක ඒ කට්ටියවත් ඒ විදිහටම තියාගෙන එයා බිස්නස් එක කරගෙන යනවා. ඒ චේන්ජ් එක හොඳ විදියකට අරගෙන පොසිටිව් විදියකට අරගෙන තියෙනවට වඩා විදියට එයා දියුණු කරන්න එයාට හම්බෙච්ච හින්දා එයා කියනවා එයා සතියකට මේ ෆේස් ෂීල්ඩ් 5000ක් විතර එයාට දුන්නා කියලා. එයා සෞඛ්‍ය අංශ වලට දුන්නා කියලා. හරි ඊළඟ එක්කෙනාවත් මම කෙටියෙන් කියන්නම්. මෙයත් US වල හිටපු බිස්නස් ඕනර් කෙනෙක් කෙනෙක්. මෙයාගේ සැලෝන් එකක් තිබිලා තියෙනවා. මෙයාගේ සැලෝන් එක වහන්න වෙලා තියෙනවා මේ ලොක්ඩවුන් එකත් එක්ක. ලොක්ඩවුන් එකත් එක්ක වැහුවෙන් පස්සේ මෙයා කල්පනා කරලා තියෙනවා මෙයාට ඉන්නේ කස්ටමර් බේස් එක කොයි වගේද කියලා. ඒතකොට මෙයාගේ කාන්තාවන් එක්ක තියෙන කස්ටමර් බේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් එයාම ගෙදරදීම සබන් නිෂ්පාදනය කරන්න පෙළඹිලා තියෙනවා. සබන් නිෂ්පාදනය කරලා ඒ ඉන්න කස්ටමර් බේස් එක කොහොම හරි ගැදර් කරගෙන එයා ඒ බිස්නස් එක පටන් අරගෙන තියෙනවා. ඒකෙනුත් එයා ඒ කියන්නේ අලුත් ප්‍රොඩක්ට් එකක් ඉනෝවේට් කරලා ඒ බිස්නස් එක එයා වැටෙන්න නොදී එයා බලාගෙන තියෙනවා. ඉතින් මේ උදාහරණ දැක්කම ඇත්තටම ඒ කියන්නේ හරිම සතුටුයි මේ කොවිඩ් වලට කොහොමද ව්‍යාපාරයක් මුහුණ දෙන්න පුළුවන්. ඇත්තටම ක්‍රම තියෙනවා. සමහරක් විට තියෙන බිස්නස් එකට වඩා හොඳ බිස්නස් එකක් හදන්නත් පුළුවන් වෙයි. දැන් එක දෙයක් තියෙනවා. දැන් මම අර කලින් පෙන්නපු උදාහරණ දෙකටම මේ කොවිඩ් කියන සිටුේෂන් එක ඉවරුණායින් පස්සේ සමහරක් විට බිස්නස් දෙකක් තියෙන්න පුළුවන්.
දැන් ඇක්ෂන් එකක් අරගෙන අලුත් වෙනසක් අරගෙන ඒ කට්ටිය අලුත් විදියට හිතපු හින්දා. ඉතින් දැන් ලංකාවේ ඉන්න අපි ව්‍යාපාරිකයෝ ඔක්කොටමත් කියන්න තියෙන්නේ මේක තමයි නිව් නෝමල් එක. මේක තමයි මේක සමහරක් විට තව කාලයක් යනකම් තියේවි. රට යථා තත්ත්වයට පත් වෙනකන් ඉඳලා අපි මොන හරි දෙයක් කරනවා කියලා කවුරු හිතන් ඉන්නවා නම් එහෙම වෙන්න එපා. එහෙම වෙන එක අපරාධේ. කාලේ හොඳට තියෙනවා හිතන්න, අලුත් දෙයක් හිතන්න. මොකද අපිට තියෙන opportunities අපි තාම දන්නේ නැහැ ඇත්තටම. හරි. මම හිතන්නේ මම අපේ COVID situation එකත් එක්ක හොඳ ආරම්භයක් ගත්තා. දැන් අපි කතා කරමු ඇයි ඩිජිටල් මාකටිං අපි පාවිච්චි කරන්න ඕනේ බිස්නස් එකක් ග්‍රෝ කරන්න කියලා. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඩිජිටල් මාකටිං වලට ලොකු ඉල්ලුමක් ආවා. එකපාරටම මේ අන්තර්ජාල භාවිතයේ වැඩිවීමත් සමගම ඩිජිටල් මාකටිං මොකද ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරේ හැම වෙලාවෙම බලන්න ව්‍යාපාරේ යන්න ඕනේ එයාගේ කස්ටමර්ස්ලා ඉන්න තැනට. ඉතින් එතකොට අන්තර්ජාලයේ භාවිතා කරන පිරිස වැඩි වෙනවත් සමගම අපිට අපේ ව්‍යාපාරයේ ඒ මිනිස්සු කස්ටමර් ගාවට අපිට අරන් යන්න වෙනවා. අපි ලංකාවේ ඩිජිටල් මාකටිං ස්ටැට්ස් ගත්තොත් එහෙම දැනට ලංකාවේ මේ ස්ටැට්ස් අරගෙන තියෙන්නේ ජනවාරි 2020 ජනවාරි මාසේ මේ අපිට පුළුවන් බලන්න ඉන්ටර්නෙට් යූසර්ස්ලා ඉන්නවා 10.1 මිලියන් රයිට්. ඒ කියන්නේ ලංකාවෙන් හරියටම භාගයක් ඔන්ලයින් ඉන්නවා. දැන් මේ භාගෙ වැඩි වෙලා ඇති. මොකද මේක ජනවාරි වල අරන් තියෙන්නේ. මොකද මේ අවුරුද්දේ සාමාන්‍ය අවුරුද්දට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට යොමු වුණා. ඒක අපි හැමෝම දන්නවා. ඒත් එක්කම social media users 6. Facebook users ලා වැඩි වෙලා තියෙනවා. දැන් ඒ stats වලට අනුව අපිට කියන්න පුළුවන් 5.9 මිලියන් ජන් වලට. Instagram users ලා 1 මිලියන් විතර ඉන්නවා. LinkedIn හරි important. LinkedIn එකේ 1.2 මිලියන් ඉන්නවා. fastest growing network එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Twitter social network එකේ 2,64,000ක් වගේ ඉන්නවා. හරි. මම දැන් කතා කරන්නම් ඇයි ව්‍යාපාරයක් අපි දානකොට ව්‍යාපාරයක් ප්‍රොමෝට් කරන්න මේ ඩිජිටල් මාකටිං පාවිච්චි කරන්නදී මොනවාද තියෙන මේන් බෙනිෆිට්ස් කියලා. මේන් බෙනිෆිට්ස් වල මම දකින මේන් බෙනිෆිට්ස් තුන තමයි පළවෙනි මේක හරි cost effective right. ඇයි මම මෙහෙම කියන්නේ අපිට දැන් අපේ ප්‍රොඩක්ට් එකක් අපි හැදුවොත් එහෙම අපිට පුළුවන් ද ටීවී එකේ ඇඩ් එකක් දාන්න, රේඩියෝ එකේ ඇඩ් එකක් දාන්න. ඒ ඩිජිටල් මාකටිං අද ඕනනම් අදම දාන්නත් පුළුවන්. ඒ වගේම මේකේ cost එක හරිම අඩුයි. ඕනම සුළු මුදලකින් මේකේ වැඩ පටන් ගන්න පුළුවන්. ඒක හින්දා ලොකු බෙනිෆිට් එකක් තියෙනවා මේ ඩිජිටල් මාකටිං පාවිච්චි කරන එක cost එක පැත්තෙන් ගත්තොත්. අනිත් එක measurable මනින්න පුළුවන්. අපි මාකටර්ස්ලා විදියට අපි හැම වෙලාවෙම බලනවා අපි මොකක් හරි කැම්පේන් එකක් හරි මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හරි දැම්මම කොච්චර සේල් වුණාද, කොච්චර වෙබ්සයිට් එකට ආවද, කොච්චර අපේ ඇඩ් එක දැක්කද, කොච්චර ඒ ඇඩ් එක දැකලා ඇක්ෂන් එකක් ගත්තද. ඉතින් ඒ වගේ measurable data අපිට ගන්න පුළුවන් කියලා කියන්නේ අපිට අපේ ads campaign ගොඩක් විදිහට improve කරන්න පුළුවන්. ඉතින් digital marketing වල තියෙන තවත් ලොකුම benefit එකක් තමයි අපිට මනින්න පුළුවන් ඕනම දෙයක්. තුන්වෙනි එක තමයි වැදගත්ම දේ. තුන්වෙනි එක අපිට පුළුවන් targeted marketing කරන්න. ඒ කියන්නේ අපිට අපේ කස්ටමර්ව අපි අඳුරගත්තායින් පස්සේ අපි ඒක ඉස්සරහට කතා කරනවා. අපි කස්ටමර් අඳුරගත්තායින් පස්සේ අපිට පුළුවන් අපිට අදාළම කස්ටමර් ගාවට මේ අපේ ප්‍රොඩක්ට් එක අරගෙන යන්න මේ ඩිජිටල් මාකටිං පාවිච්චි කළා. ඒකට ගොඩක් ක්‍රම තියෙනවා. අදත් අපි පොඩි සිම්පල් ස්ට්‍රැටජි එකක් කතා කරනවා මේක කොහොමද කරන්න පුළුවන් කියලා. හරි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඔන්ලයින් සෙලින් පටන් ගන්නෙ, මොන වගේ දේවල්ද ඔන්ලයින් සෙලින් පටන් ගන්න කෙනෙක් බලන්න ඕනේ. මේක බිස්නස් එකක් තියෙන හරි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි. පළවෙනිම දේ තමයි මම කැමති ඔයගොල්ලන්ට කස්ටමර්ස්ලා 3 දෙනෙක්ව අඳුනලා දෙන්න. රයිට්. ඒකේ පළවෙනි කස්ටමර්ව මම මොනරාගල කියලා ගත්තා. මොකද මේක මොනරාගල දිස්ත්‍රික්කයේ බේස් කරගෙන අපි කරන වැඩසටහනක්. මම දන්නවා ලංකාව වටෙන්ම පිරිස එකතු වෙලා ඉන්නවා. ඒ වුණාට ඕනම කෙනෙක්ට පොදුයි අපි කස්ටමර් 1 අපි හිතමු මොනරාගල ඉන්නේ. කස්ටමර් 2 ඉන්නේ කොළඹ. එතකොට කස්ටමර් 3 ඉන්න තැන තාම දන්නේ නැහැ අපි. මේක මම ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙන දෙයක්.
customer 1 සහ customer 2 අපි business එකක් පටන් ගද්දි අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන පටන් ගන්න ඕනේ. මොකද හිතන්න එපා අපි එකම ඒරියා එකක් හරි එකම ප්‍රදේශයකට සීමා වෙන්න ඕනේ කියලා. මේක මේ ඔන්ලයින් සෙලින් කියලා කියන්නේ අපි ලංකාවම කවර් කරන දෙයක්. ලංකාවේ ඉන්න ඕන කෙනෙකුට භාණ්ඩයක් අලෙවි කරන්න දැන් අවස්ථාව තියෙනවා මේ ඔන්ලයින් සිස්ටම් එකෙන්. අපි පොඩි බේසික් සිස්ටම් එකක් කතා කරනවා අද සහ ප්‍රොඩක්ට් එකක් සාම්පල් එකකුත් කතා කරනවා. හැබැයි මම කස්ටමර් 3 ගැන මම දැන් කියන්නේ මම චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මම මේ කස්ටමර් 3ව අඳුන්වලා දෙන්නම්. හරි. පළවෙනි දේ තමයි හරි ප්‍රොඩක්ට් එකක් අපි අඳුර ගන්න ඕනේ. right product එක අපි අඳුර ගන්න ඕනේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් tools තියෙනවා Google Trends කියලා. මම විනාඩියක් අරගෙන Google Trends කියන්නේ මොනවද කියලා අඳුන්වලා දෙන්නම්. Google Trends කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් Google එකේ search කරන දේවල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් අවශ්‍ය වුණාම අපි ගිහිල්ලා ටක් ගාලා ගිහිල්ලා අපි Google එකේ ගහලා බලනවා මේ දේ තියෙනවද කියලා. එතකොට මේ Google Trends කියලා කියන්නේ අපිට මේකේ කස්ටමර්ස්ලා මොනවාද search කරේ කියලා පොඩි data ටිකක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක බිස්නස් එක පටන් ගන්න කෙනෙක්ට හරි මාකටර් කෙනෙක්ට හරි වැදගත් ඉන්ෆර්මේෂන් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙතන කිතුල් කියලා. අපි කිතුල් කියලා මේ ටයිප් කරා කියලා මේක ට්‍රෙන්ඩ්ස් වල කවුද කිතුල් සර්ච් කරන්නේ මොන පළාත් වලින්ද කිතුල් ඉල්ලන්නේ ඒ කියලා ඒ වගේ හොයාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට්ස් උත් අපිට සර්ච් කරලා ගන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රොඩක්ට් එකක් හොයාගන්නකොට හැම වෙලාවෙම ප්‍රශ්නයක් හොයාගන්න. right? ප්‍රශ්නයක් හොයාගන්න කියන්නේ ඒ ප්‍රශ්නෙත් එක්ක සොලියුෂන් එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම අලුත් ප්‍රොඩක්ට් එකක්. දැන් අපි අර කලින් උදාහරණේ පීසා එක්කෙනාගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම එයා ප්‍රශ්නේ හොයාගත්තේ සෞඛ්‍ය අංශ වලට මේ උපකරණ නැති එක ප්‍රශ්නයක්. සොලියුෂන් එක තමයි එයාගේ oven එකේ එයා හදපු නිෂ්පාදනය කරපු ඒ ප්‍රොඩක්ට් එක. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් හොයාගන්න අපි ඒක ඉස්සරහට චුට්ටක් කතා කරනවා. ඒක හරි වැදගත් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න. අනිත් එක කේස් ස්ටඩිස් බලන්න මොනවද අනිත් රටවල් වල කරලා තියෙන්නේ. මම කියන්නේ කොපි කරන්න කියලා. හැම වෙලාවෙම ප්‍රොඩක්ට් එකක් හදනකොට අනිවාර්යයෙන්ම යුනික් වෙන්න මතක තියාගන්න. ඒක හරිම වැදගත් යුනික් ප්‍රොඩක්ට් එකක් හදන එක. දෙවෙනි එක හරි වැදගත් කියලා කියන්නේ හරි ප්ලැට්ෆෝම් එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඕනම ප්‍රොඩක්ට් එකකට ටාගට් ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒ හැම ප්‍රොඩක්ට් එකකටම ඔක්කොගේම බ්‍රෝඩ් සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා බ්‍රෝඩ් ඔඩියන්ස් එකකට ටාගට් කරන්න පුළුවන්. බට් ගොඩක් ප්‍රොඩක්ට්ස් වලට ඒකට අදාළ වෙච්ච ඔඩියන්ස් එකක් ඉන්නවා. අපි හිතමු යූත් ප්‍රොඩක්ට් එකක් අපි තරුණ කට්ටියට මොකක් හරි තියෙන ප්‍රොඩක්ට් එකක් අපි නිෂ්පාදනය කරනවා නම් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි කතා කරා මම පෙන්නන්නම් අපේ ස්ටැට්ස් වල දැන් කොහෙද සෝෂල් මීඩියා වල තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපි දන්නවා මොන platform එකේද අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ මොන platform එකටද වැඩි focus එකක් දෙන්න ඕනේ කියන එක. එතකොට youth product එකක් නම් මම කියනවා අපි Instagram පැත්ත පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද Instagram එක youth crowd එකත් එක්ක ගොඩක් popular. ඒ වගේම ඔයා සර්විස් එකක් දෙන කෙනෙක් කියනකොට ඔයා බිස්නස් එකකට ලබා දෙන මොන හරි සර්විස් එකක් දෙන කෙනෙක් නම් ඔයා යන්න ඕනේ LinkedIn එකට. වැඩි ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි ඩිසයිඩ් කරන්න ඕනේ මොන platform එකටද අපි වැඩිපුර කාලයක් යොදවන්න ඕනේ කියලා. තුන්වෙනි එක හරිම ඉම්පෝටන්ට්. තුන්වෙනි එක බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ. බ්‍රෑන්ඩ් එක ඔයා හදන හරි මොන හරි සර්විස් එක හරි හැම වෙලාවෙම ඒක බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ. අනිත් එක ඒක හරියට ප්‍රසන්ට් කරන්න ඕනේ බ්‍රෑන්ඩ් එක. අපි හිතන්න නිකන් ඔයා මීපැණි අපි දැන් කිතුල් ගත්තනේ දැන් අපි හිතමු කිතුල් බෝතලේ නිකන් කිතුල් දාලා අපි Facebook එකේ දානවා හරි අපි මොකක් හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක දානවා මේ කිතුල් විකුණන්න තියෙනවා කියලා නිකන් බෝතලයක දාලා ඒකයි අපි හිතමු ලස්සන පැකේජින් එක දාලා ලස්සනට ලේබල් කරලා කිතුල් අපි විකුණුවොත් එහෙම ඒ දෙකේ තියෙන ગેප් එක කොයි වගේ වෙයිද? ඉතින් හැම වෙලාවෙම හිතන්න අපේ කස්ටමර් අපි අර මම කිව්වා කස්ටමර් 1 and කස්ටමර් 2 කස්ටමර් 3 ගැන මම කියනවා කස්ටමර් 1 and 2 ට ප්‍රසන්ට් කරන්න පුළුවන් විදියට ප්‍රොඩක්ට් එක හදන්න ඒ වගේම ඒක බ්‍රෑන්ඩ් කරන්න. හරි ඊට පස්සේ වැදගත් කෙනෙක් ඉන්නවා අපේ ඩෙලිවරි පාර්ට්නර්. මොකද්ද මේ කෑෂ් ඔන් ඩෙලිවරි? මම මේ COD කියලා දාලා තියෙන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි. මම සිම්ප්ලි කියන්නම් මේකේ ප්‍රොසෙස් එක කොයි වගේද යන්නේ කියලා. හිතන්න මේක ඇවිල්ලා කුරියර් නෙට්වර්ක් එකක්. අපි
අපි හිතන්න අපි මොන්රාගල ඉඳන් කොළඹට අපේ ඕඩර් එකක් එනවා අපේ කස්ටමර් ඉන්නේ කොළඹ අපිට ඕඩර් එකක් එනවා මොන්රාගලට මේක මෙහෙම ප්‍රොඩක්ට් එක අපේ ඕඩර් එකක් තියෙනවා කියලා. එතකොට අපි අපේ කුරියර් පාර්ට්නර් හොයා ගන්නවා එයාට කියනවා මෙන්න මේ ඇඩ්‍රස් එකට අපිට පාසල් එකක් යවන්න ඕනේ කොහොමද අපි යවන්නේ කියලා. එතකොට එයා කියනවා සමහරක් වෙලාවට එයා ඇවිල්ලා පික් කරනවා නැත්නම් සමහරක් වෙලාවට මේ ඒ කියන්නේ කොළඹින් ඈත ප්‍රදේශවල ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ හබ්ස් තියෙනවා. ඒ හබ්ස් වල ඒ කියන්නේ ඔෆිස් එකක් තියෙනවා ඒගොල්ල දිස්ත්‍රික්කයට හෝ නගරයට ඒ ඔෆිස් එකක් තියෙනවා. ඒ ඔෆිස් එකට ගිහිල්ලා අපිට බාර දෙන්න පුළුවන්. හැබැයි ඒවා වැඩි ඕඩර්ස් ගණක් කරනවා නම් ඒ කට්ටිය ඇවිල්ලා ගන්නවා. නැත්නම් බාර ගන්නවා ඒ ඔෆිස් එකට. එතකොට අපි ඒ ඔෆිස් එකට ගිහිල්ලා බාර දුන්නාන් පස්සේ ඒ කට්ටිය ඒක අරන් යනවා මේ කොළඹ කස්ටමර් ගාවට. කොළඹ කස්ටමර් ගාවට ගිහිල්ලා ඒක දීලා ඉවරලා එයාගෙන් සල්ලි කලෙක්ට් කරගන්නවා. කෑෂ් ඔන් ඩෙලිවරි. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එක බාර දෙනකොටම අපි සල්ලි කුරියර් කම්පැනි එක බාර ගන්නවා. අරගෙන කුරියර් කම්පැනි එකේ ෆී එක අපි හිතන්න රුපියල් 300යි කියලා මොන්රාගල ඉඳන් කොළඹට ප්‍රොඩක්ට් එක දෙන්න පුළුවන් දෙන්න යන ඩෙලිවරි කොස්ට් එක ඒක අඩු කරගෙන ඉතිරි බැලන්ස් එක ඒගොල්ලෝ බැංකුවට දාලා දෙනවා. එතකොට ඒ විදිහට තමයි මේ බිස්නස් මොඩල් එක යන්නේ. අදහසක් තියාගන්න කුරියර් කම්පැනිස් තියෙනවා සෑහෙන්න. ඉතින් හොයලා බලන්න සහ කතා කරන්න කොහොමද කරන්නේ ඕගක ප්‍රදේශات එක්ක මේක අනිවාර්යෙන් මේ කුරියර් කම්පැනියත් එක්ක ලොකු දෙයක් අපිට කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ එක හරි සිම්පල් අපි අපේ ප්‍රසන්ස් හදාගන්න එක සෝෂල් ප්‍රොෆයිල්ස් ටික අපේ වෙබ්සයිට් එකක් කියලා මම දැම්මා. මොකද බිස්නස් එකක් වුණාම වෙබ්සයිට් එකක් තියෙන එක අනිවාර්යයි. මොකද ඩිජිටල් මාකටර් කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් වෙබ්සයිට් එකකින් ගන්න පුළුවන් ইনফরমේෂන් සහ වෙබ්සයිට් එකකින් බිස්නස් එකක් ග්‍රෝ කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඉතින් පළවෙනියම වෙබ්සයිට් එකක් නැති වුණත් පස්සේ කාලෙක වුණත් වෙබ්සයිට් එකක් තියාගන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ අපේ Facebook pages, Instagram accounts, LinkedIn pages, LinkedIn profiles ඒ වගේ ඕන දෙයක් හදාගෙන අපිට මේක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රොමෝට් කරන එක තමයි කරන්නේ. හරි. ප්‍රොමෝට් කරන්න අපි පාවිච්චි කරනවා අපිට Facebook ads පාවිච්චි කරන්න පුළුවන්. අපිට Google ads පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි influencer marketing අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම විනාඩියක් අරගෙන කියන්න influencer marketing කියලා කියන්නේ මොකක්ද කියලා. හිතන්න අපි අර කතා කරපු අපේ youth product එක තියෙනවා. හරි. එතකොට අපි දන්නවා මේ youth crowd එක Instagram එකේ අපි හොඳ අපි දන්න සෙලිබ්‍රිටි කෙනෙක් නළුවෙක් හරි නිලියෙක් හරි අපි මිනිස්සු දන්න ප්‍රසිද්ධ කවුරු හරිව ෆලෝ කරනවා. ඒ කියන්නේ ලක්ෂයක් විතර ඔන්න ෆලෝ කරනවා එයාව. අපි දන්නවා දැන් අපිට ඕන crowd එක එයාව ෆලෝ කරනවා කියලා. එතකොට අපි කරන්නේ අපි එක්කෝ ඒ ඉන්ෆ්ලුවෙන්සර්ත් එක්ක කතා කරනවා, එයාත් එක්ක කතා බහ කරලා නැත්තම් එයා හිතන්න අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකම අපිට යවන්න පුළුවන් එයාට සහ නැත්තම් අපි හිතන්නේ අපි කේක් එකක් යවුවා කියලා. එතකොට එයා කේක් එක අරගෙන එයා ඒකේ පෝස්ට් එකක් හදලා දැන් ඔයාව මෙන්ෂන් කරලා දානවා. ඉතින් ඒක තමයි ඔය ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං වෙනවා කියලා කියන්නේ. මොකද එතකොට එයාගේ ඔඩියන්ස් එකට අපි කතා කරනවා ඒ ඉන්ෆ්ලුවෙන්සර් through. ඉතින් ඒක තමයි බේසික් කතාව. මේකේ සෑහෙන දේවල් කරන්න පුළුවන් සහ සෑහෙන ප්‍රසිද්ධයි. ලංකාවෙත් සෑහෙන දේවල් මේ ප්ලැට්ෆෝම් එකේ වෙනවා. අපි ඒකට කතා කරමු. හරි. මම දැන් ඔන්ලයින් දැන් අපි දැන් ස්ටෙප්ස් එකක් කතා කරා සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරගෙන යනකොට අපි බලන්න ඕන දේවල්. ඉතින් මම ඇත්තටම ඕන දෙයක් කියලා දෙනකොට සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් විදිහට කියලා දෙන්න කැමතියි. මොකද එතකොට සාමාන්‍යයෙන් ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඉතින් මම මේකට පොඩි එක්සාම්පල් එකක් දෙනවා. මේක බේසික් සෙලින් ඔන්ලයින් සෙලින් සිස්ටම් එකක් ස්ට්‍රැටජි එකක්. මේකට අවශ්‍ය වෙන්නේ Facebook page එකක් සහ cash on delivery කරන courier service එකක් සහ Facebook ads විතරයි අපි පාවිච්චි කරන්න යන්නේ. හරි. මම ප්‍රොඩක්ට් එකක් හොයාගත්තා. මම ප්‍රොඩක්ට් එක හොයාගත්තේ මට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ මගේ ලැප්ටොප් එක මම long hours වැඩ කරනකොට ලැප්ටොප් එක හීට් වෙනවා. ලැප්ටොප් එක හීට් වෙලා පොඩක් ස්ටක් වෙන්න බලනවා. ඉතින් මම මේ බලනකොට මේ ප්‍රොඩක්ට් එක තිබ්බා. මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම බැලුවොත් මේක ලංකාවෙත් හදන්න පුළුවන්. මේ ලැප්ටොප් වුඩන් ස්ටෑන්ඩ් එකක්. මේක අපි ප්‍රශ්නයක් දැක්කා, මේකට සොලියුෂන් එකක් දැක්කා. අපි හිතුණා අපි දැන් මේක ප්‍රොමෝට් කරන්න ඕනේ. මේක හදාගන්න පුළුවන් අපිට. අපි ඔන්න මම එක්කෝ මට හදන්න පුළුවන් නැත්නම් මම සප්ලයර් කෙනෙක්ව දාලා මම මේක හදනවා මේ කියලා හිතමු අපි. හරි. ඊට පස්සේ දැන් මගේ බජට් එක හදාගන්න යන්නේ. පළවෙනියෙන්ම මම දැම්මා නම්බර්ස් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්.
selling price එක රුපියල් 2000ට දැම්මා. රුපියල් 2000යි මම දැම්මා මේක නිකන් numbers දැම්මේ නිකන් උදාහරණයක් විදියට. production cost එක අපි දැම්මා රුපියල් 500ක් විතර. delivery cost එක දැම්මා රුපියල් 300ක් විතර කියලා. average එතකොට අපේ profit එක සාමාන්‍යයෙන් අපි එක unit එකක් විකුණුවොත් එහෙම රුපියල් 1200ක් විතර හම්බ වෙනවා කියලා මම හදාගත්තා. හරි. එතකොට රුපියල් 1200ක් විතර හම්බ වෙනකොට අපි බජට් එක හදා ගන්නකොට හැම වෙලාවෙම ටෙස්ට් බජට් එකක් දාන්න ඕනේ. මොකද ටෙස්ට් බජට් එකක් දාන්න නැතුව ඇඩ්වර්ටයිස් කරන්න යන්න එපා. එකපාර තියෙන අතේ තියෙන සියලුම සල්ලි එකපාර සාමාන්‍යයෙන් දාන්නේ නැහැ ඩිජිටල් කැම්පේන්ස් වල. අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් e-commerce කරනකොට අපි මේ ප්‍රොඩක්ට් එක වැඩ කරනවද සහ ඒ ප්‍රොඩක්ට් එක ගන්නවද මිනිස්සු කියන එක ටෙස්ට් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒතකොට මේ ටෙස්ට් බජට් එකට අපි දැම්මා ප්‍රොෆිට් එක වගේ 3 ගුණයක්. ප්‍රොෆිට් එක වගේ 3 ගුණයක්. ඒ කියන්නේ රුපියල් 3600ක බජට් එකක් අපි හදලා මේක දැන් අපි Facebook ads වල ඉන්වෙස්ට් කරන්න තමයි යන්නේ. ඉන්වෙස්ට් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ සේල්ස් 3ක්. සේල්ස් 3ක් තමයි අපි මේ බිස්නස් එක බ්‍රේක් ඉවන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් අපි සේල්ස් 3ක් කරොත් එහෙම බිස්නස් එක බ්‍රේක් ඉවන් අපි හිතමු සේල්ස් 4ක් සේල්ස් 5ක් වෙනවා කියලා. එතකොට අපි දන්නවා මේ ප්‍රොඩක්ට් එක වැඩ කරන ප්‍රොඩක්ට් එකක්. එතකොට මේකට තව ඉන්වෙස්ට් කරන්න ඕනේ. right. එතකොට මේකේ බජට් එක අපි වැඩි කරන්න ඕනේ. ඒක එකපාර වැඩි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි සාමාන්‍යයෙන් 3000 ගණක් දාලා අපි සේල්ස් 4ක් 5ක් ආවොත් එහෙම ඊළඟ පාර 10000ක් දාන්න පුළුවන්. ඊළඟ පාර 20000ක් දාන්න පුළුවන්. 30000ක් දාන්න පුළුවන්. ඒ වගේ අපි බජට් එක වැඩි කරගෙන යන්න පුළුවන්. හිතන්න අපි මේකේ සේල්ස් ප්‍රමාණය අපිට ආවේ නැහැ කියලා අපි හිතන සේල්ස් ප්‍රමාණය අපිට ආවේ නැහැ. එකක් ආවා නැත්නම් එකක්වත් ආවේ නැහැ කියලා හිතන්නකො. එතකොට අපිට කරන්න තියෙන එකම දේ අපිට අපි මොකක් හරි දෙයක් වැරදි කියන එක අපිට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. අපිට ඒකේ ලර්නින් එකක් තියෙනවා. අපිට මේකේ ලර්නින් එකක් තියෙනවා. අපි බලමු මේකේ සේල්ස් ප්‍රමාණය 0 වුණා නම් කොහොමද වෙන්නේ කියලා මේකේ ප්‍රසන්ටේෂන් එක හිර වුණා වගේද ගයාන් චුට්ටක් මට පොඩ්ඩක් කියන්න. නැහැ මේ ගැටලුවක් නැහැ දිනෙත් අපේ ඇඩ් බජටින් ප්ලෑනින් අපි ස්ලයිඩ් එකේ අපි ඉන්නවා. ඇඩ් බජටින් හරි ඕකේ. හරි. එතකොට කන්ටිනියු කරගෙන යන්න. හරි. එතකොට අපි හිතන්න අපේ සේල්ස් අපිට ආවේ නැහැ කියලා. අපිට සේල්ස් ආවේ නැත්තම් කරන්න තියෙන්නේ ඒ බජට් එකෙන් එහෙමම නතර කරලා අපි අලුත් ඉන්ට්‍රෙස්ට් ගෲප් එකකට අපි මේක try කරලා බලන්න ඕනේ ඇඩ්වර්ටයිසින් කරන එක. එතකොට හිතන්න දැන් මගෙන් එකපාරක් මම මේ ප්‍රසන්ටේෂන් එකක් කරලා කියනකොට මගෙන් කෙනෙක් ඇහුවා මගේ ප්‍රොෆිට් මාජින්ස් එච්චර නැහැ. මොකද මම කරන්න ඕනේ කියලා මම කියන්නේ නම් අවම ඩොලර් 5ක්වත් at least ඉන්වෙස්ට් කරන්න දවසකට. එතකොට දවස් 3කට ඩොලර් 15ක් විතර වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අවම නැත්නම් ඊට අමතරව තව අඩු කරන්න පුළුවන්. but අපි ඒ වගේ ගාණක් දුන්නොත් මොකද Facebook එක කියන්නේ data machine එකක්. ඒක ඒගොල්ලෝ ගාව data තියෙනවා අපිට වඩා. ඒකෝර ඒ කට්ටිය බලනවා මේකත් එක්ක product එක කොහොමද match කරලා කරන්න පුළුවන් කියලා. ඒතකොට මේක තමයි අපේ advertising plan එක, advertising budgeting strategy එක. අපි ඊට පස්සේ බලමු කොහොමද මේකේ targeting කරන්න කියලා. අපි targeting කරන්නේ කොහොමද කියලා බලනකොට අපි මම මේකට ගත්තා කොලම්බෝ වල සහ කැන්ඩි වල ටාගටින් කරන්න. එතකොට මම මේක Facebook Ad Manager එකෙන් තමයි ගත්තේ. දැන් මේ data අපිට දෙනවා Facebook Ads Manager එක ඇතුලේ. එතකොට බලන්න අපි කිලෝමීටර් 40ක් මම ගත්තා. කැන්ඩි වල කිලෝමීටර් 40ක් ඇතුළත ජීවත් වෙන පිරිස ගත්තා. එතකොට මම ගත්තා වයස අවුරුදු 25ත් 45ත් අතර පිරිමි. මේක මේ සම්බන්ධව ටිකක් සාමාන්‍යයෙන් ඩිජිටල් මාකටිං කරනවා කියලා කියන්නේ ටිකක් ඩිජිටල් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ චුට්ටක් අමුතු විදියට හිතන්න ඕනේ හරි දෙයක් කරන්න. එතකොට මම තීරණය කරා දැන් ටෙක්නොලොජි ප්‍රොඩක්ට් එකක් හින්දා සාමාන්‍යයෙන් ටිකක් ටෙක්නොලොජි පැත්ත වැඩිපුර පිරිමි අය බලන. ඉතින් මම ඒ පිරිමි අය කියන එක සිලෙක්ට් කරා. ඊට අමතරව මම ගත්තා කවුරු හරි Wi-Fi network එකකට කනෙක්ට් වෙනවද කියලා. Wi-Fi network එකට කනෙක්ට් වෙනවා කියලා කියන්නේ ටිකක් possibility එකක් තියෙනවා laptop එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම ගත්තා laptop වලට interest තියෙන කෙනෙක් සහ engage shoppers කියන interest group එක මම ගත්තා. ඒ කියන්නේ මේ
ඔන්ලයින් පර්චසිං වලට ටිකක් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක්ව හොයලා දෙන්න කියලා අපි මේ ඩීටේල්ස් අපි දාලා තියෙනවා මේ Facebook එකට. ඉතින් දැන් මේ විදිහට අපි ඇඩ් ටාගටින් එක අපි හදලා තියෙනවා. ඊට පස්සේ අපි ඇඩ් එක කොහොමද මේකේ කරන්නේ? දැන් මම හැදුවා මේකේ සිම්පල් ඇඩ් එකක්. මේ සාම්පල් ඇඩ් එකක් මේක මම හැදුවා මුලින්ම දැම්මා wooden laptop stands අපි ප්‍රොඩක්ට් එක විස්තර කරා ලස්සන ෆොටෝ එකක් දැම්මා අපි ටැබ් එකකුත් තියෙනවා මේක ගන්න පුළුවන් ගොඩක් වෙලාවට e-commerce වල වැඩ කරන ප්‍රොඩක්ට්ස් තමයි ප්‍රොඩක්ට් ඉමේජස් හොඳට සහ ප්‍රොඩක්ට් එක වැඩ කරන්නේ කොහොමද කියලා අපිට පෙන්වන්න පුළුවන් නම් ඒක සාමාන්‍යයෙන් ඒ ඇඩ්ස් වැඩ කරනවා ඒක තමයි අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට අර පොඩි වීඩියෝ ඇඩ්ස් උනත් යනවා මේ ප්‍රොඩක්ට් එක වැඩ කරන්නේ කොහොමද කියලා එතකොට ඒකේ මොනවාද තියෙන විස්තර කියලා දැම්ම portable adjustable and supposed to draw heat away from your laptop ඒ කියන්නේ laptop එකේ අපිට තියෙන ප්‍රශ්නේ අපි කතා කරා සහ laptop එක life span එක වැඩි කරන්න පුළුවන් ඒ වගේම වැදගත් දෙයක් තමයි order now කියලා මම call to action එකක් දැම්මා ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ට අපි psychological පොඩි push එකක් දෙනවා message එකක් එවන්න විස්තර දැනගන්න විස්තර ගැන අහන්න පුළුවන් වගේ නිකන් මැසේජ් එකකුත් දෙන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඒ ඇඩ්ස් වැඩ කරනවා වැඩි. එතකොට අපි call to action එකක් විදිහට send message අපි set කරලා තියෙනවා. එතකොට message එකක් කවුරු හරි මේක click කරන කෙනෙක්ට message එකක් එවන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම product එකක්ම පෙන්නුවා. ඇත්තටම අලුතෙන්ම කරන්නත් පුළුවන් product එකක්. ඊට පස්සේ මම ටිකක් වැදගත් එක්කෙනෙක්ව අඳුනලා දෙන්න යනවා මේ වැදගත් එක්කෙනා තමයි කස්ටමර් නම්බර් 3 අමතක වුන්නේ නැහනේ මේ කස්ටමර් නම්බර් 3 හිටියා අපේ කස්ටමර් නම්බර් 1 කොළඹ වල හිටියා මොනරාගල හිටියා කස්ටමර් නම්බර් 2 හිටියා කොළඹ වල කස්ටමර් නම්බර් 3 කොහෙද ඉන්නේ සුටක් හිතලා බලන්න කස්ටමර් නම්බර් 3 ඉන්න පුළුවන් ඇමරිකාවේ කැනඩාවේ ඩුබායි වල මෝල්ඩිව්ස් වල ඕස්ට්‍රේලියාවේ මේ ලංකාවෙන් පිටත අපි බිස්නස් එකක් පටන් ගන්නකොට මේ කස්ටමර් නම්බර් 3 ගැනත් හිතලා බලන්න මේක මොකද කරන්න පුළුවන් දෙයක්. හිතන්න මේ ප්‍රොඩක්ට් එක මේ මම පෙන්නපු ප්‍රොඩක්ට් එක ඔන්ලයින් විකුණන්නේ ඇමරිකාවට විකුණන්නේ $35කට. $35කට කියලා කියන්නේ රුපියල් 6000ක් ඕ ඊට වැඩි ප්‍රමාණයකට තමයි මේ ප්‍රොඩක්ට් එක විකුණන්නේ. ඉතින් හිතලා බලන්න අපිට මේ ප්‍රොඩක්ට් එක විකුණන්න බැරිද කියලා. අනිත් එක මේ කොවිඩ් එකත් එක්ක කොවිඩ් සහ මේ ලෝකයට ඇස්සරපු දෙයක් තමයි වෘත්තීය පුහුණු ආයතනයක් හැටියට ඔබතුමා මම හිතන්නේ යම්කිසි දෙයක් තියාගෙන ඉන්නවා එලිදක්වන්න අපි ඒකට මේක වෙලාව කරගමු. මොකද මේ හේතුව අපිට නොයලක්කා වුණ දෙයක්. ඉතින් අපි විනාඩි 2-3කින් දිනටයි සම්බන්ධ වෙනකන් ඔබට හැමෝටම ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි වෘත්තීය පුහුණු අධ්‍යාපනය කොහොමද ඔන්ලයින් ගන්න කියන එක අපිට කියන්න කියන එක ජගත් අබේසූරිය මහත්මයාට මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි මිස්ටර් ගයාන්. එහෙමනම් අපි මිස්ටර් දිනෙත්ව සම්බන්ධ වෙනකම් මම පුංචි කාලයක් අරගෙන අපි ඒ කියන්නේ මේ ලංකාව තුල සිටින නැනසල යන ව්‍යාපෘතිය ඒ කියන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ කියන්නේ අදහසකට අනුව තමයි ගමට තාක්ෂණය කියන තේමාව යටතේ මෙම නැනසල ව්‍යාපෘතිය සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක මධ්‍යස්ථානයක් ලබා දෙන්න තමයි මේ සැලසුම් වුණේ. ඉතින් මේක ඒ කියන්නේ ලෝකයේම හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය විදිහට සම්මානගත් ව්‍යාපෘතියක් ෆිලිම් නිලින්ඩාස් කියන සම්මානය මේ සඳහා ලබා ගත්තා. ඉතින් මේ තුලින් මේ සාර්ථක විස්ස අවස්ථාවක් විදිහට තමයි මේ මල්පල ගැරච්ච අවස්ථාවක් විදිහට තමයි මම මේ අවස්ථාව දකින්නේ. මොකද දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ අරමුණ. ඒ කියන්නේ අපි ගමන තාක්ෂණය ලබා දෙනවත් එක්කම මේ විවෘත ලෝකයේත් එක්ක මුළු ලෝකයේම ඉන්න ඕනම කෙනෙක් එකට සම්බන්ධ කරගෙන අද මේ දවසේ ඔබට මේ දැනුම බෙදා දෙන්නට අපිට හැකියාව තිබෙනවා. ඉතින් අද දවසේ මා සම්බන්ධ වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් උනත් මිස්ටර් දිනේෂ් සම්බන්ධ වෙන්නේ කොළඹේ. ඔබ ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම සිටින අය මේ අවස්ථාවේ මේ ඒ කියන්නේ වේදිකාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තාක්ෂණයේ දියුණුවත් සමග. ඉතින් ඒ සඳහා අපි තාක්ෂණික වශයෙන් ඒකට අවශ්‍ය කරන වෘත්තිකයන් නිර්මාණය කරන්න නැනසල වෘත්තීය පුහුණු ආයතනයේ විදිහට බුත්තල නැනසල විශාල කාර්යභාරයක් කරනවා. ඉතින් ඒ සඳහා අපි මේ වෙනකොටත් පරිගණක යෙදුම් සහායක NVQ level 3 කියන පාඨමාලාව ඔන්ලයින් සිදු කරන්න අවශ්‍ය කරන අනුමැතිය ත්‍ෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ලබාගෙන ලංකාවේ පළමු වතාවට තමයි මෙවැනි වෘත්තීය පුහුණුවක් ත්‍ෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ යන වෘත්තීය පුහුණුවක් මේ විදියට ඔබට ඒ කියන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා මේ ක්ලාස් රූම් එකක ඒ කියන්නේ අත්දැකීම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඉතින් මේ සඳහාත් ඒ කියන්නේ අද ලංකාව පුරා සිටින විශාල සංඛ්‍යාවක් මේ වෙනකොටත් මගේ ඒ කියන්නේ මෙම පුහුණු වැඩමුළුවට සඳහා සම්බන්ධ වුණා. ඉතින් මේ ආරම්භයක් විදිහට අපි ගත්තේ මේ ඒ කියන්නේ කොවිඩ් ගැටලුව අපිට ලංකාවට එනවත් එක්කම අපි මුලින්ම ආරම්භ කරේ මිස්ටර් ගයාන් එක්ක එකතු වෙලා මේ ඒ කියන්නේ ප්‍රාදේශීය බුත්වල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වයේ මත අපිට පුළුවන් වුණා ඒ කියන්නේ ඒ කියන්නේ නිවසට අවශ්‍ය කරන බඩු මල්ල අපිට මේ හරහා ලබා දීමට. ඉතින් එය තමයි ආරම්භ කරේ. ඉන්පසු අපි නොමිලේ පරිගණක පුහුණු පාඨමාලාවක් ආරම්භ කරා. ඉතින් ඒක මාස 6ක් මේ වෙනකොට අවසන් කරලා ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය කරන දැනුම ලබා දීමේ වැඩසටහන අපි දියත් කරා. ඒ වගේම අපි අවසානයේ ගුරුවරුන් කොහොමද මේ අන්තර්ජාලය භාවිතා කරලා මේ තාක්ෂණය භාවිතා කරමින් Zoom මීටින් එකක්, ඒ වගේම MS Team මීටින් එකක්, Skype භාවිතා කරලා මේ වගේ මීටින් එකක් ඕගනයිස් කරගන්නේ කොහොමද, ඒ සිද්ධ කරන්නේ කොහොමද කියන නොමිලේ වැඩමුළු කීපයක් පැවැත්තුවා. ඉතින් ඒ වැඩමුළු අතර දැවන්ත වැඩමුළුවක් විදියට තමයි අද දවසේ අපි මේ උත්සාහ ගත්තේ. අපේ මේ වෙළඳ ප්‍රජාව ඒ වගේම මේ තුලින් මිරිකලා ඉන්න ව්‍යවසායකයන්ට සහායක් ලබා දෙන්න තමයි අපි මේ අවස්ථාව යොදාගත්තේ. ඉතින් ආරාධනා කරනවා ඔබත් ඒ කියන්නේ යම්කිසි වෘත්තීය පුහුණුවක් දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් එක් වෙන්න වෙලස නැනසල වෘත්තීය පුහුණු ආයතනයක් එක්ක ඔබට හැකියාව තිබෙනවා. මේ ආරම්භ කරලා තියෙනවා දැනට එක දිනයක් විතරයි ආරම්භ කරලා දෙවෙනි කණ්ඩායම. ඉතින් ඒ සඳහා අත්වල බැඳ ගන්නට ආරාධනා කරමින් මම හිතන්නේ මේ වෙනකොට දිනෙත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මිස්ටර් ගයාන්. අපි කතා කරා මේ තුන්වෙනි කස්ටමර් ගැන. මේ තුන්වෙනි කස්ටමර් ඇත්තටම ලංකාවේ මම කිව්වා ලොකු ඔපචුනිටි එකක් තියෙන දෙයක්. සහ මේ තුන්වෙනි කස්ටමර් ගැන මිනිස්සු ගොඩක් හිතන්නේ නැහැ සමහරක් වෙලාවට. ව්‍යාපාරයක් යනකොට ඒ කියන්නේ ඔයා ව්‍යාපාරය පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මම මේ කියපු කස්ටමර්ස් තුන්දෙනා අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන ඉන්න. මම ඊට පස්සේ කැමතියි දැන් අපි මොන වගේ දේවල්ද ඔන්ලයින් විකුණනවා නම් සහ ඔන්ලයින් සෙලින් පටන් ගන්නවා නම් මොන වගේ දේවල්ද ගැන අයිඩියාස් ටිකක් කියන්න. හැබැයි මේ දේ ඒ කියන්නේ මේක පොඩි දේවල් ප්‍රමාණයක්. හැබැයි අලුත් විදියට ඔයාලට හිතන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. මම පළවෙනියෙන්ම දැම්මා අපිට පුළුවන් බලන්න එකෝ ප්‍රොඩක්ට්ස් ගැන. එකෝ ප්‍රොඩක්ට්ස් මේ දවස්වල ඒ කියන්නේ මේ ඉස්සරහට ටිකක් ලොකුවට එන සබ්ජෙක්ට් එකක් වෙනවා. අනිවාර්යයෙන්ම ස්වභාවිකව නිෂ්පාදනය කරන්න පුළුවන් මොන හරි දෙයක් තියෙනවා නම් මම මේ ළඟදී දැක්කා දත් ටූත් බ්‍රෂ් එකක්. ඒක මේ හදලා තියෙන්නේ උණ බම්බු පාවිච්චි කරලා. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට්ස් ideas යන්න පුළුවන්. handmade products වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. business services කිව්වමත් අපිට දෙන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට online bookkeeping දෙන්න පුළුවන් නම් accounting services දෙන්න පුළුවන් නම් ඒ වගේ දේවලුත් අපිට මේ online විදියට හිතන්න පුළුවන් අපිට මේ දේ දෙන්න පුළුවන්ද කියලා. එතකොට food products, home decor, home ගෙදර අලංකරණ කරන art වගේ දේවල් අපිට දෙන්න පුළුවන්. kids products ලොකු ඉල්ලුමක් තියෙනවා සහ ලොකු මාකට් එකක් තියෙනවා. household items තියෙනවා. එතකොට fashion තමයි දැනට ලංකාවේ වැඩිපුරම විකිනෙන්නේ fashion, right? එතකොට ලෝකෙත් fashion වලට ලොකු ඉල්ලුමක් තියෙනවා සහ e-commerce වල ලොකුවටම තියෙනවා. ඉතින් මම කියන්නේ නැහැ fashion වලටම යන්න කියලා, but ඔළුවේ තියාගන්න අලුත් දෙයක් කරන්න සහ අලුත් දෙයක් හිතන්න. ඒ වගේම pet products මම නිකන් ideas ගන්නවට දැම්මේ. මොකද petsලා වලට වෙනම මාකට් එකක් ඉන්නවා සහ ඒ අවශ්‍යම කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට ගැළපෙන ඒ කට්ටියට මොන හරි දෙයක් ඔයාලට ප්‍රොඩක්ට් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒ දේත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අලුත් අයිඩියා එකක් විදියට. හරි, මම කැමති පොඩි ප්‍රෙඩික්ෂන්ස් කීපයක් කියන්න. මේ ලංකාවේ e-commerce ඉස්සරහට කොයි විදියටද යන්නේ කියලා සහ මේකිනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නම් දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගන්න. ඉස්සරහට එන මොඩල් එකක් තමයි සබ්ස්ක්‍රිප්ෂන් මේ box මොඩල් එක. මේක වෙස්ටර්න් කන්ට්‍රීස් වල ගොඩක් තියෙනවා. මේකෙන් කියන්නේ මම උදාහරණයක් කියලා කියන්නම්. හිතන්න ළමයෙක්ට අත්වැඩ අපිට දෙන්න පුළුවන් නම් අපි box එකක දාලා අපි දෙනවා ළමයෙක්ට අත්වැඩ මොන හරි කට්ටලයක් මොන හරි දාලා එයාට පාවිච්චි කරන්න පුළුවන් සහ අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙලා අපිට දෙනවා. අපි මේක හැම මාසෙම එක box එකක් යවනවා මේ ළමයෙක්ට. right? එතකොට parent කරන්න තියෙන්නේ එයා මේකට subscribe වුණායින් පස්සේ එයාගේ card එකකින් හෝ payment system එකකින් එයාට monthly payment එකක් charge වෙවි යනවා. අපි හැම මාසෙම මෙයාට product එකක් යවනවා. එතකොට seller කෙනෙක් විදියට අපිට හැම මාසෙම අලුත් වෙන
කස්ටමර් කෙනෙක් ඉන්නවා ඒක රිටේනින් ඉන්කම් එකක් වෙනවා ඒ වගේම හොඳ බිස්නස් මොඩල් එකක් පටන් ගන්නවා නම් හිතලා බලන්න අද හිතලා බලන්න මොන වගේ දේවල්ද දෙන්න පුළුවන් මේක මොකද ඉස්සරහට එන්න දෙයක් පට් කරන්න පුළුවන් දැන් උනත් කරන්න පුළුවන් හරියට හිතුවොත් එහෙම ඊට පස්සේ Amazon FBA මොඩල් එක ගැන මම කියන්නම් මේකට කියන්නේ FBA කියලා කියන්නේ fulfillment by Amazon කියන එක. එතකොට මේක දැනට පටන් අරගෙන නැහැ ලංකාවේ but ඉස්සරහට අනිවාර්යයෙන්ම වෙනවා මේ දේ වෙන්නේ කුරිය එක පැත්තෙන්. ඒ කියන්නේ දැන් Amazon කියන්නේ ලොකුම e-commerce company එක. ඒකේ robotsලා ඉඳන් වැඩ කරනවා. ඒකේ ලොකු warehouses තියෙනවා. ඒකේ ලොකු storages තියෙනවා. ඒ කට්ටිය කරන්නේ sellers ලගෙන් බඩු ගෙන්න ගන්නවා. බඩු දැන් ඔයා production කරනවා නම් ඒ productions ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගත්තයින් පස්සේ ඒ ඕඩර් එකක් ආවොත් එහෙම ඒ ඕඩර් එක ගොඩක් වෙලාවට ඒ කට්ටියම ෆුල්ෆිල් කරලා ඒ ඕඩර් එක දෙනවා. එතකොට සෙලර්ස්ලාට ගොඩක් ලේසි වෙනවා ඉස්සරහට e-commerce කරන්න. හැබැයි දැන් ඉඳලම පාත් එක හදාගන්න. මොකද දැන් තමයි හොඳම කාලය online business එකක් පටන් ගන්නවා නම් සහ digital marketing පටන් අරගෙන තියනවා නම් මම හිතනවා ඔයගලන්ට දීපු ideas වලින් දෙයක් ඔයගලන්ට කරන්න පුළුවන් කියලා සහ අලුත් දේවල් ගැන හිතන්න පුළුවන් කියලා. මොකද ලොකු හීනයක් දකින්න නම් අනිවාර්යෙන් පොඩි දේවල් පොඩි actions ගන්න ඕනේ. දැන් ලොකු පිරිසක් තාම වෙබිනාර් එකේ රැඳී සිටිනවා. ඉතින් ඒකින් හින්දා මම හිතුවා මේකට තව බෝනස් එකක් දෙන්න ඕනේ කියලා. මේක ඩිජිටල් මාකටිං වලට අදාළ නැති වුණත් මේ පොත හැම entrepreneur කෙනෙක්ම හැම business owner කෙනෙක්ම කියවන්න ඕනම පොතක්. මේකට කියන්නේ මේක 4 hour work week කියලා කියනවා. ඒ කියන්නේ සතියකට පැය 4ක් වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් කතා කරන්නේ. මේක වෙනම concept එකක්. මේකේ ලස්සන strategies තියෙනවා. අලුත් පොතක් ටිම් ෆෙරිස් ලියලා තියෙන්නේ. ඉතින් business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කියවන්න. මේක මගේ ජීවිතේට ගොඩක් effect වෙච්ච පොතක්. ඉතින් ඒක බෝනස් එකක් විදිහට මම කියන්නම්. අනිවාර්යෙන් මේක පොත කියවන්න වෙලාවක් නැත්තම් book summary එක තියෙනවා. මේකේ book summaries තියෙනවා YouTube එකේ book summaries තියෙන ඕන තරම්. මේකේ බලාගෙන මේකේ concept එක හිතන්න. හරි ලස්සන concept එකක් තියෙනවා මේකේ entrepreneur කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නවා නම්. හොඳයි. මේ තියෙන්නේ අපේ ආයතනය අපේ පාරිභෝගිකයන්ට අපේ අපිත් එක්ක වැඩ කරන සහය අපේ කාර්ය මණ්ඩලයට මේ දවස්වල තේමාව විලසින් හඳුන්වා දීලා තියෙන්නේ stay connected stay safe. හැම වෙලාවෙම නිරතුරුවම සම්බන්ධ වෙන්න, පරිස්සමෙන් සම්බන්ධ වෙන්න. මේ මම ඔබට පැහැදිලි කරන්න යන්නේ අපි e-learning පැකේජ් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඔබේ පුංචි දුවා දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යද්දී මේ දවස්වල මම හිතන්නේ virtual classroom තමයි ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ virtual classroom එකක් ක්‍රියාත්මක වෙද්දී රුපියල් 150ක වගේ මිලකට 25GB e-learning package එකක් අරගෙන මාසයක් පුරා ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම තව package කිහිපයක් තිබෙනවා. මම යෝජනා කරනවා මේ GB 25 package එක පාවිච්චි කරලා විඳින්න මේ තුලින් Zoom, Microsoft Teams ඒ සමගින්ම Office 365 කියන e-learning platforms සම්පූර්ණයෙන්ම නොමිලේ GB 25ක් යනකම් අත්විඳින්න පුළුවන්. ඊළඟට අපි මෙතන ඉන්නවා වෙන්න පුළුවන් ගුරු වෘත්තියේ යෙදී සිටින අපේ ආදරණීය ගුරුවරුන්, ගුරු භවතුන්. ඉතින් ඔවුන්ට පුළුවන් අපිත් එක්ක එකතු වුණොත් අපේ ළඟම ශාඛාවට ගියොත් අපි ඔවුන් වෙනුවෙන් සුවිශේෂී පැකේජ් එකක් අඳුරලා දීලා තිනවා ටයිම් බෑන්ඩ් එකක් නැතුව. ඒත් එක්කම අඩු මිලකට Wi-Fi router එකක් ගන්න හැකියාවකුත් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒත් එක්කම මේ ශාස්ත්‍රයේ විශාල පෙරලියක් ඇති කරමින් මොකද 4G තාක්ෂණය ලංකාවට හඳුන්වා දුන්නත් එක්කම portable Wi-Fi router කියන එක හඳුන්වා දුන්නේ අපි මොබිටෙල් ආයතනය තමයි මුලින්ම වෙනතකොට හඳුන්වලා දුන්නේ. ඉතින් මේ portable Wi-Fi router එකෙන් ඔබට එක වරකට devices 10ක් connect කරගන්න පුළුවන්. ඔබේ පුංචි දුව පුතාගේ smart device එක වෙන්න පුළුවන්, tablet එක, ඔබේ office computer එක, ගෙදර ඔබගේ අනිත් අයගේ තියෙන devices 10ක් මේ සමග සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ Wi-Fi router එකේ විශේෂ මිලකට අපේ ශාඛාවකට આવතින් ඔබට ගන්න පුළුවන්. ඒත් එක්කම
මම කැමති ඔබත් එක්ක ෂෙයා කරගන්න දැනට අපි ආයතනයක් විදිහට හඳුන්වලා දීලා තියෙන devices මොනවද කියලා. portable wifi router එක මම ඔබට කලින් පැහැදිලි කරපු. wingle එක මේක යන තැනක dongle එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේක plug කරලා ඔබට තවත් devices 10කට වැඩි ප්‍රමාණයකට wifi පහසුකම දෙන්න පුළුවන්. ඒත් එක්කම ලොකුවට තියෙන්නේ අපි හැමෝම අඳුරන home wifi router එක. ඊළඟට මේක මම හිතනවා වැදගත් වෙයි කියලා මේ work at home කියන concept එකේදී ගෙදර ඉඳන් වැඩ කරද්දී දවල් කාලේදී data අපිට ගොඩක් ඕන වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් දවල් කාලේ data bundle එක වැඩි කරලා අපි අඳුනලා දුන්න package එක තමයි මේක. රුපියල් 1090ක මිලකට GB 30ක් ලැබෙනවා. දිවා කාලේදී GB 20ක් මේකෙදී හම්බ වෙනවා. මේ අපේ Mobitel website එකට ගියොත් ඔබට මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම ඉක්මනින් මේ යන්නම් මගේ අවසාන slide එකට. දැන් මේ සම්බන්ධයෙන් ඔබට තාක්ෂණික devices අවශ්‍ය වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ අධීරයේ සාර්ථකත්වයත් එක්ක මම මගේ ඉහළ කළමනාකාරීත්වය මගේ රොමේෂ් ජෝන් බොස් එක කතා කරලා සමහර විට මේකේ දෙවෙනි සෙෂන් එක අපිට ළඟදිම කන්ඩක්ට් කරන්න පුළුවන්. ඥානසල වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයේ උදව්වත් එක්ක. ඉතින් අපිට එක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ තමයි මම මේ පෙන්නුවේ. බොහොම ස්තුතියි. පුරා හෝරාවක් හරියටම අට වෙලා තියෙනවා. අපි හරියටම නැවැත්තුවා. සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ජාතික චංගම දුරකථන ජාලය, බුත්තල නනසල වෘත්තීය පුහුණු ආයතනය, ඒත් එක්කම වෘත්තීයවේදී පරිණත ප්‍රොෆෙෂනල් ඩිජිටල් මාකටර් අපේ දිනෙත් සිල්වා මහත්මයා අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි හැමෝටම නැවත දවසක ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අපි අද වෙබිනාර් එක මෙතනින් කන්ක්ලූඩ් කරනවා. බොහොම ස්තුතියි ඔබ හැම දෙනෙකුටම. ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා.